ආයුබෝවන් සියලු දෙනාටම අද දවසේදී අපි කතා කරන්න යන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය නිර්දේශනයේ වැදගත්ම පාඩමක්. ඇත්තටම කිව්වොත් ගණකාධිකරණ ප්‍රශ්න පත්‍රයේ අපි ගත්තොත් ඔයාලා දන්නවද ඔය පුතේ වැදගත්ම ගාන වෙන්නේ සාමාන්‍යයෙන් හැමෝම අවධානය යොමු කරන ගාන වෙන්නේ සමාගම් ගාන. ඉතින් සමාගම් ගාන යම් අමාරු ගැළපිලි කියන්නේ ඉඳ හිට ඔබට ලැබෙන ගැළපිලි එක්ක යම් කිසි ගානක් මෙවර ඔබේ විභාගයට ආවොත් කොහොමද ඔබ ගාන සකස් කරන්න කියලා තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබට තේරෙයි අද මම මේ තෝරගන්න ගානත් එක්ක විශේෂයෙන්ම වැදගත් වෙන සියලුම ගැළපිලි කතා කරනවා. හැබැයි එකක් ඇරෙන්න. ඒ තමයි දීපල පිළිත උපකරණ සටහන පමණක් මම මේ ගානේ කතා කරන්නේ නැහැ. මොකද මම ඒ ගානේ කියන්නේ දීපල පිළිත උපකරණ සටහන හදන කොටස වෙනම සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙන්න මේ කෙටි වෙලාවක් ඇතුළත අනිත් ගැළපිලි එක්ක ඒ කොටසට අවධානය ප්‍රමාණවත් යොමු කරන්න ඕන නිසා වෙනම අපි ගැන කතා කරමු. හැබැයි ඒ ගැළපිලි නැතුව ඒ කියන්නේ දීපල පිළිත උපකරණ සටහන සකස් කිරීම ඇරෙන්න අනිත් සියලු දේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පාස් පේපර් ප්‍රශ්නයක් නැත්නම් අපි කියනවා නේද පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ආශ්‍රයෙන්. ඉතින් මම තෝරගත්ත ගාන තමයි 2017 උසස් පෙළ විභාගයේ ගාන පළවෙනි ගාන සමාගම් ගාන. ඔබේ මම හිතනවා ඔබත් එක්ක ප්‍රශ්න පත්‍රය ඇති කියලා ඔබ සමග. ඉතින් පළවෙනි ගානේ බලන්න සීමිත ඩිලාර පොදු සමාගම. එහෙනම් මේ අපි සමාගම් ගාන හදන්නේ දුවේ පුතේ සීමිත ඩිලාර පොදු සමාගමට. එතකොට ඔබට සුපුරුදු පරිදි ඔබට පේනවා 2017 3:31 දිනට ශේෂ පිළික්ෂුම දීලා තියෙනවා. එතකොට අතිරේක තොරතුරු 9ක් දීලා තියෙනවා. ඒත් එක්කම අහලා තියෙනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ඉතින් මම දැන් ඔබට යම් කිසි විශේෂත්වයක් පෙනෙයි මේ ගානේ. මම ගාන රූල් කරලා ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය සහ ශේෂ පත්‍රය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය මම රූල් කරලා සකස් කරලා නැහැ. හැබැයි මොකද ඔබ දන්නවා නේද ආදායම් ප්‍රකාශය ගත්තොත් ශේෂ පත්‍රය නැත්නම් මූල තත්ත්ව ප්‍රකාශනය ගත්තොත් ඒ වගේම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ගත්තොත් ඔබ දන්නවා ඒ අදාළ දේවල් කොතනද දාන්න ඕනේ කියලා. මම මේ ගාන කියලා දෙද්දිත් මම ඒ දේත් කියනවා. හැබැයි මම ගැළපිලි ටික වෙන වෙනම හදන විදිහ කියනවා. ඒක වඩා පහසු හින්දා. එතකොට මට ඔබට වඩාත් පැහැදිලි කරන්න පුළුවන් කොහොමද මේ අතිරේක තොරතුරු වල එන කොටස් සකස් කරන්න කියලා. ඉතින් ගාන රෝල් කරලා ඒකට දාගන්න මම මේ කියද්දි. ඉතින් මම ඔබට දාන විදිහත් ඒත් එක්කම කියලා දෙන්නම්. පළවෙනි තොරතුර බලන්න. සුපුරුදු විදිහට දීලා තියෙනවා LKS 2 තොග ප්‍රමිතියේ. දැන් මම මේ 2017 උසස් පෙළ ගාන තෝරගන්න හේතුනේ යම් විශේෂිත කරුණු කාරණා මේ ගානේ තියෙන හින්දා. ඉතින් මෙවර විභාගෙට දැන් 2018 19 වර්ෂවල අහලා නැහැ මේ ප්‍රශ්නය. ඉතින් ඉන්න එහාට එන විභාග වලට 2020 ඒ කියන්නේ මේ වර නැත්නම් 2021 22 වගේ විභාගවලදී මෙන්න මේ කොටස අහන්න පුළුවන්. ඉතින් බලන්න දුවේ පුතේ 2017 3:31 දිනට දැන් මේ ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ නම් ඒ කියන්නේ වාර්තා කරන දිනේ නේද? නැත්නම් අපි කියනවා ශේෂ පත්‍ර දිනය කියලා 2017 3:31. එතකොට තොගවල පිරිවැය සහ සුද්ධ උපලබ්ධිතාවය දීලා තියෙනවා. බලන්න දුවේ පුතේ මෙතන හරි විශේෂත්වයක් තියෙනවා. මෙතන දීලා තියෙනවා නිෂ්පාදිත භාණ්ඩ සහ මිලදීගත් භාණ්ඩ. එතකොට මේ සමාගම අපිට අවබෝධයක් ගන්න පුළුවන්. මේ බලන්න දැන් උඩම ගන්න පටන් ගන්නකොට කියනවා ඩිලාර පොදු සමාගම නිෂ්පාදන සහ වෙළඳ සමාගමකි. දැන් අපි මේ මෑත පේපර්ස් වල දැක්කේ වෙළඳ සමාගම් විතරයි නේද? ඒ කියන්නේ බඩු මොකද කරන්නේ? පිටින් අරගෙන විකුණනවා. ගොඩක් වෙලාවට. හරි නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. දැන් මේ ගානේ හැටියට නිෂ්පාදනයකුත් වෙනවා වෙළඳ සමාගමක්. ඒ කියන්නේ මෙයාලා පිටින් බඩුත් අරගෙන විකුණනවා, මෙයාලා හදලත් විකුණනවා. ඔන්න එතකොට තොග ගත්තොත් තොගවල ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද? පිටින් ගත්ත තොග, හරි පිටින් ගත්ත භාණ්ඩ විකිණීම සඳහා පිටින්ගත් භාණ්ඩ, ඒ වගේම තමයි විකිණීම සඳහා තමන්ගේ අභ්‍යන්තර නිෂ්පාදන අංශ වලින් නිපදවපු භාණ්ඩ. එහෙනම් මේ බලන්න තම නිෂ්පාදිත වලට අමතරව ඒ වෙන ආයතන වලින් නිපදීගත් භාණ්ඩ අලෙවි කරයි. හරිනේ එහෙනම් ඔන්න ගාන පැහැදිලි. එහෙනම් ඔබ තොග දිහා බලද්දී පුදුම වෙන්න දෙයක් නැහැ. කොටස් දෙකයි නිෂ්පාදිත භාණ්ඩ මිලදීගත් භාණ්ඩ පිරිවැය සහ සුද්ධ උපලබ්ධිතා කියන වෙන වෙනම දීලා තියෙනවා. දැන් ඔබ දන්නවා පිරිවැය සුද්ධ උපලබ්ධිතා කිව්වොත් මොකක්ද කියලා නේද? පිරිවැය කියන්නේ සරලව කිව්වොත් අපි යම්කිසි භාණ්ඩ ටිකක් ගන්න අපෙන් වියදම් කරන ගාන. නේද? ඊළඟට සුද්ධ උපලබ්ධිතා කියන්නේ ඒ භාණ්ඩ ඒ ගත්ත භාණ්ඩ අපි දැන් අලෙවි කරන්න ගියොත් හරි කීයකට විකුණ ගන්න පුළුවන්ද? අපේක්ෂිත විකුණුම් මිලෙන් නේද? විකුණුම් සඳහා යන වියදම් අඩු කරලා පස්සේ එන වටිනාකම. දැන් නිෂ්පාදිත භාණ්ඩ දීලා තියෙනවා නේද? මම දහස් වලින් කියන්නේ.
පිරිවැය 1000ක් කියලා කියනවා. එතකොට සුද්ධ උපලබ්ධිතාවය 1200ක් කියලා කියනවා. ඒ කියන්නේ 1000ක් වටිනවා අපිට ඕන නම් දැන් විකුණ ගන්න පුළුවන් 1200 කියලා. එහෙනම් ප්‍රශ්නයක් නෑ නේද? හරි. එහෙනම් මිලදීගත් භාණ්ඩ 1300යි පිරිවැය ඒකේ සුද්ධ උපලබ්ධිතාවය දීලා තියෙනවා 1000ක් කියලා. අන්න එතන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? තොගවල වෙළඳපළ වටිනාකම අඩු වෙලා. එහෙනම් අපිට ඒ වෙනුවෙන් යම් කිසි ගැළවීමක් කරන්න වෙනවා. ඔබ තොග ප්‍රමිතය හදාarලා තියෙනවා. මේ වෙලෙදි දන්නවා මේක සරලම ගැළවීමක්. ඉතින් මම හැම දරුවෙක්ටම තේරෙන්න ඕන හින්දායි මේ විස්තරාත්මකව පැහැදිලි කරන්නේ. ඉතින් දන්න දරුවෝ තව දෙයක් අහගන්න. එතකොට තොග අගය කිරීමේදී නිෂ්පාදිත භාණ්ඩ සහ මිලදීගත් භාණ්ඩ වෙන වෙනම සලකා බලනවා. එහෙනම් දැන් අපි යනවා පළවෙනි ගැළවීමට මේ බලන්න. මම මේ බෝඩ් එකේ හදලා තියෙනවා මම පැහැදිලි කරන්න ලේසි හින්දා ඉතාලම සරලව ඕනකයට තේරෙන්න. එහෙනම් පළවෙනි ගැළවීමට හදන දේ බලන්න. දැන් අපි දන්නවනේ මේ දවසන් තොග දාන තැන් දෙකක් තියෙනවා. සරලව කොතන තැන් දෙක? එක විකුණුම් පිරිවැය හොයද්දි නේද? අවසන් තොගයේ විදිහට අඩු කරන්න ඕනේ. ඔබ දන්නවා ආරම්භක තොගයට එකතු කරනවා අපි ගැනුම් සහ නිෂ්පාදන අංශයක් තියෙනවා. නිෂ්පාදන පිරිවැය එකතු කරනවා. ඒ දෙකෙන් අඩු කරනවා අවසන් තොගේ. අවසන් තොගේ මොකක්ද? අවසන් තොගේ පිරිවැය. ඇයි විකුණුම් පිරිවැය නේද? විකුණු භාණ්ඩවල පිරිවැය. එතකොට අපි එතනදි ගණනය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ මොනවද? අවසන් තොගේ පිරිවැය. එහෙනම් අපි හොයන්න ඕනේ අවසන් තොගේ පිරිවැය විදිහට ලාභලාභී වල කොච්චරක් යවන්න ඕනේද? ඒ වගේම තමයි ශේෂ පත්‍රයේ ජංගම වත්කම් යටතේ තියෙන තොගේ නේද? අපි එතන දාන්නේ කොහොමද? ඔබ දන්නවා පිරිවැය සුද්ධ උපලබ්ධිත අගයත් යන දෙකෙන් වඩා අඩු අගයකට තමයි තොග අගය කරලා දාන්න ඕනේ. එහෙනම් බලන්න දුවතුනේ මම මෙහෙම දාන වෙනම පැහැදිලිව ලාභලාභ ගිණුම සහ ශේෂ පත්‍රය ඔන්න මාතෘකා දෙකක් දාලා දෙනවා නිෂ්පාදන සහ මිලදීගත් භාණ්ඩ ලාභලාභ ගිණුමට කොහොමද දාන්නේ පිරිවැයනේ? එහෙනම් කොහොමද එන්නේ? පිරිවැය නිෂ්පාදන භාණ්ඩ 1000යි මිලදීගත් භාණ්ඩ 1300යි දෙකේ එකතුව 2300යි. බලන්න මම පෙර වැඩවල මෙතන දාලා තියෙනවා විකුණුම් පිරිවැය හොයන්න. එතන දැන්ට දාගන්න අවසන් තොගය 2300යි. හරි ඔබ දන්නවා පිරිවැය දාන්නේ. එහෙනම් දැන් අපි බලමු ශේෂ පත්‍රයේ කොච්චරක් පෙන්වන්න ඕනද කියලා. පිරිවැය සුද්ධ උපලබ්ධ දෙකෙන් වඩා අඩු වගේ. එහෙනම් නිෂ්පාදන භාණ්ඩවල ශේෂ පත්‍රයට යන්න ඕනේ. බලන්න පිරිවැය 1000යි සුද්ධ උපලබ්ධ 1200යි. දෙකෙන් අඩු කීයද? 1000යි. එහෙනම් 1000 ලියන්න. මිලදීගත් භාණ්ඩවල පිරිවැය 1300යි සුද්ධ උපලබ්ධ 1000යි. දෙකෙන් අඩු වගේ නැවතත් 1000යි. එහෙනම් 1000 දාන දෙකේ එකතුව 2000යි. එහෙනම් දැන් ශේෂ පත්‍රය ඔබ රූල් කරලා නේද? මූල තත්ත්ව ප්‍රකාශනය රූල් කරලා ජංගම වත්කම් යටතේ තොගයේ විදියට පෙන්වන්න 2000. එහෙනම් ඔන්නේ ගැලපිලා හරි. තව එක දෙයක් අපි කරේ නෑ මොකක්ද? ඔබ දැනගන්න මතක තියාගන්න අනිවාර්යයෙන්ම පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධිතාවය අඩු වුණොත් නේද? තොග කපා හැරීම කියන්නේ තොගයේ අගය අඩු වීම පිළිබඳව අපි ලාභලාභ ගිණුමට ඒ අලාභය අපි වාර්තා කරන්න ඕනේ. බලන්න නිෂ්පාදිත භාණ්ඩවල ප්‍රශ්නයක් නෑනේ. නේද? අපිට දැන් නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය 1000යි සුද්ධ උපලබ්ධිතාවය 1200යි කියලා අපි අර 200 ලාභයක් ඉඳන් හඳුනාගන්නේ නෑ. හරිද? හැබැයි අපි තොගයේ අගය අඩුවීමක් නම් වෙළඳපොළ වටිනාකම අඩු වුණා. ඒ කියන්නේ මිලදීගත් භාණ්ඩවල 1300යි සුද්ධ උපලබ්ධිතාවය 1000යි. එහෙනම් යම්කිසි අලාභයක් සිද්ධ වෙලා තියෙනවා නේද? අපි 1300 ගත්තට අපිට මේක විකුණන්න ගියොත් විකුණන්න වෙන්නේ 1000ට. එහෙනම් අපි අලාභය වාර්තා කරන්න ඕනේ නේද? එහෙනම් 300 තොග කපා හැරීමේ වියදම් කියලා දාන්න. මේ බලන්න මම මෙතන සඳහන් කරලා තියෙනවා පැහැදිලිව තොග කපා හැරීමේ වියදම් වෙනත් වියදම් යටතේ 300ක් දාන්න ඔබේ වියදම් විශ්ලේෂණය තුල. ඔබ දන්නවා නේද බෙදා හැරීම් පිළිවෙල පරිපාලන වෙනත් මූල්‍ය. ඔය විදිහේ වියදම් විශ්ලේෂණයක් ඔබ සකස් කරනවනේ පෙර වැඩවල. අන්න එතකොට ඒකේ වෙනත් වියදම් යටතට දාන්න තොග කපා හැරීම 300යි. ඊළඟට ගැළපෙන්නේ නම් හරි සාමාන්‍යයි බලන්න දුවපොතේ 2017 3.31 දිනට අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව 600යි 400ක් අවුරුදු තුල ගෙවලා තියෙනවා. ඒ 400 පමණක් පරිපාලන වියදමට දාලා තියෙනවා. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? දැන් බලන්න මේ ගාණි පරිපාලන වියදම් කියලා තියෙනවා 8400ක්. ඔබ වියදම් විශ්ලේෂණ 8400 දාගන්න අපි ඒක ඇතුළේම අඩු වැඩි වෙනේම දාගන්න. එතකොට විගණන ගාස්තුව 600යි හැබැයි 400නේ සඳහන් වෙලා තියෙන්නේ නේද? එතකොට එහෙනම් තවත් විගණන ගාස්තුවකින් තවත් දාගන්න පරිපාලන තීරුවේ කීයද? තවත් 200ක්. එහෙනම් මෙම ගෙවූ මුදල පමණක් පරිපාලන වියදම් වල හඳුනාගත ඇත. කියන්නේ 400යි දැන්ට දාලා තියෙන 600ක් වෙන්න ඕනේ නේද? තව 200ක් එකතු කරන්න. බලන්න 600ක් උනාට ගෙවලා තියෙන කීයද 400යි. එහෙනම් ඔබ දන්නවා ශේෂ පත්‍රේ නැත්තම් මූල තත්ත්ව ප්‍රකාශනය හදනකොට අපි ජංගම වගකීම් යටතේ දානවනේ නේද? වෙනත් මොනවාද? ගෙවිය යුතු දේ නැත්තම් උපචිත වියදම්. අපි ඒකට සටහනක් තමයි වෙන්නුම් කරන්නේ නේද? අපි වෙන වෙනම දාන්න යන්නේ නැහැ. අර අපි තනි පුද්ගල ව්‍යාපාරවල හදනවා වගේ සමාගම් ගණන් වල වෙන වෙනම දාන්නේ නැහැ.
වෙනත් ගෙවිය යුතු දෙයක් කියලා වෙනම සටහනක් ඔබ ලියන්න. ඒකේ යටතට දාන්න. හරිද? ඒකේ යටතට දාන්න වෙනත් ඒ කියන්නේ ගෙවිය යුතු විකිරණ ගාස්තු කියලා කීයද? 200ක්. එතකොට සටහන එකතු කරලා අපි ශේෂ පත්‍රයට දානකොට ඒ ගාන එන්න ඕනේ. ඊළඟට ඔන්න දැන් තුන්වෙනි ගැළපිල්ලේ තුන්වෙනි අතිරේක තොරතුරේ කියනවා ප්‍රවර්තනය වර්ෂය තුලදී අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය 2200ක් ලෙස පරිපාලන වියදම් තුල හඳුනාගෙන ඇත. එහි වර්ෂයට අදාළ ගාන පාරිශ්‍රමිකය 1800යි. එහෙනම් 2200ක් විදිහට හඳුනාගෙන එකක් ගෙවලා. හැබැයි අපි ඇත්තටම මේ අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය කියන්නේ මොකක්ද පුතේ? ඒ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා නේද? කම්පැනි ඉන්න අධ්‍යක්ෂකවරුන්ට ගෙවන. අපි කියන ඩිරෙක්ටර් රෙමිනරේෂන් කියලා. හරි? අධ්‍යක්ෂකවරුන්ට ගෙවන උන්ගේ වැටුප සරලව කිව්වොත්. එතකොට එයාලට ගෙවන්න අදාළ වෙලා තියෙන ඇත්තටම ගෙවිය යුතු වන්නේ 1800යි මේ අවුරුද්දට. හැබැයි 2200ක් විදිහට ලාභ ගෙනුමට හර කරලා මොකද කරලා තියෙන එකක් ගෙවලා. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පරිපාලන වියදම් වැඩියෙන් දැන් සඳහන් කරලා නේද? 8400 ඇතුලේ වැඩියෙන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් වියදම් විශ්ලේෂණයම දාන්න නේද? අධ්‍යක්ෂක පාරිශ්‍රමික කියලා පරිපාලන වියදම් ඇතුලේ රුපියල් 400ක් කියන්නේ ලක්ෂ 4ක් 400ක් දහස් වලින් අඩු කරලා දාගන්න. එතකොට මුළු එකතුව ගන්නදී ඒක අඩු වෙලා යන හින්දා. ඊළඟට දැන් මේ 400ක් මොකද කරලා තියෙන්නේ? ඉදිරියට ගෙවන්නේ නේද? එහෙනම් ශේෂ පත්‍රය මොකද වෙන්න ඕනේ? අපි දන්නවා කලින් ගෙවුව නැත්නම් ඉදිරියට ගෙවුව වියදම් අපි ඉංග්‍රීසි වලින් නම් කියන මොකද්ද? prepaid expenses නේද? හරි? කලින් ගෙවුව වියදම් එහෙනම් ජංගවත්කම් යටතේ තොගයට යටින් දාගන්න. කලින් ගෙවුව අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය 400යි. ඒක දැන් තවත් කලින් ගෙවුව වියදම් තියෙනවා නම් ඒක නෝට් එකක් විදිහට මේක සටහනක් විදිහට දාලා අපිට දාන්න පුළුවන්. අධ්‍යක්ෂකවරුන්ගේ පාරිශ්‍රමිකය එහෙනම් 1800යි ලාභ ගෙනුමේ තියෙන්න ඕනේ. ඒකයි අපි අර 400 2200න් 400 කඩු කරේ. ගෙවිය යුතු නැත්නම් අපි කියනවා සමා වෙන්නේ කලින් ගෙවූ පාරිශ්‍රමිකය 400ක් විදිහට ජංගවත්කම දෙනවා. හරි සරලයි. ඒ දෙක ඔබ පැහැදිලිව දන්නවා මම දන්නවා. හතරවෙනි ගැළපීමේ ඉතාම වැදගත් සමාගම් ගානක ඔබ දන්නවා ආදායම් බදු ගැළපීම. එතකොට කොහොමද අපි කරන්නේ? කීවල බලමු. ආදායම් බදු තුල පසුගිය වර්ෂයේ සඳහා ගෙවූ 900ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු තුන සඳහා කළ ගෙවීම්ද ඇතුළත් වේ. ආදායම් බදු ගෙවීම් තුළ ඇතුළත් වෙනවා කියලා කියන්නේ අපි බලමු ශේෂ පිරික්සීමේ තියනවාද කියලා ආදායම් බදු ගෙවීම්. ඔබ බලන්න. ඔව් ගෙවූ ආදායම් බදු බලන්න 1900යි. දැන් ඔය 1900ක් අවුරුද්ද තුල ගෙවලා තියෙනවා. ඒකෙන් 900ක් අදාළ වෙනවලු පුතේ කලින් අවුරුද්දට. ඒ කියන්නේ 2016 නේද? 2016 17. ඒ කියන්නේ 2017යි සමාන 2015 නේද වෙන්න ඕන. 2016 3.31 කින් අවසන් වර්ෂයේ සඳහා අදාළ බද්ද 900යි. එතකොට ඒ 900 ගෙවලා තියෙනවා. ඊළඟට ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු 3 සඳහා. දැන් මේ අවුරුද්දේ ප්‍රථම කාර්තු 3. කාර්තුව කියන්නේ කොච්චර කාලයක්ද? මාස 3ක් නේද? ඔබ දන්නවා අපි දැන් සමාගම් වලදී අපි කරන්නේ පළමුවෙනි කාර්තුවේ බද්ද අපි නේද එස්ටිමේට් කරනවා. මොකද අපි අවුරුද්ද ඉවරනාමනේ හරි ප්‍රමාණය ගණනය කරන්නේ. අපි ඇස්තමේන්තුගත ආදායම බදු ප්‍රමාණය ගෙවන්න ඕනේ. එතකොට පළවෙනි කාර්තුවට ඒ කියන්නේ පළවෙනි කාර්තුව පාදන පටන් ගන්න ඉවර වෙන්නේ 2017 4යි එකෙන් පටන් අරන් නේද 4 5 6 6යි 30 2017 6යි 30න් ඉවර වෙන කාර්තුව. එහෙනම් පළවෙනි කාර්තුව ඊළඟ දෙවෙනි කාර්තුව පටන් ගන්නවා 2017 7යි 1 8යි 1 9යි 1 10යි 1 එහෙනම් 10යි 31. එහෙනම් 2017 ඔක්තෝබර් 31ට දෙවෙනි කාර්තුව ඉවර වෙනවා. ඊළඟට දෙසැම්බර් 31ට තුන්වෙනි කාර්තුව ඉවර වෙනවා. කවදද? 2017 දෙසැම්බර් 31. සමාන 2016 දෙසැම්බර් 31. එතකොට 2017 3.31 කියන අවුරුදු ඉවර වෙන්නේ. එහෙනම් මාස 3න් තුනට යන්නේ. එහෙනම් 2016 12.31 වෙද්දී අදාළ බද්ද විදිහට අපි ඇස්තමේන්තු කරලා ගෙවලා තියෙනවා 1000. ඊළඟට යටින් කියන බලන්න ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුව. ඒ කියන්නේ 2017 ජනවාරි 1 ඉඳන් 2017 ජනවාරි සමාන 2017 මාර්තු 31. ඒ මාස තුන අන්තිම මාස තුන. සඳහා ආදායම් බදු වගකීම 500ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. හැබැයි තාම ගෙවලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? බලන්න අපි එනවා ආදායම් බදු නෝට් එකට මේ බලන්න. අර කලින් එකෙත් මම මෙතන දාලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්. පරිමාණ වියදම් එනම් ශේෂ පත්‍රයේ උපසිත විකරණ ගාස් 200යි. මෙතන ආයේ කලින් ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමිකය 400යි. එහෙනම් ආදායම් බදු බලන්න ලාභ ගිණුම දීලා තියෙනවා. ප්‍රවර්තන අපි මුලින්ම ලියන්න ඕනේ පුතේ ප්‍රවර්තන වාර්ෂය. කියන්නේ මේ අපි කතා කරන අවුරුද්ද.
2016 4යි කියන 2017 3:31ට. ප්‍රවර්තන වර්ෂය සඳහා බද්ද කොච්චරද? ඇස්තමේන්තුගත බද්ද 1000ක් අර අපිට කියලා දුන්නා නේද? 1900 තියෙන මුල් කාර්තු තුනට 1000යි බලන්න අවසන් කාර්තුවල 500 කියලා දීලා තිනවා. එහෙනම් සම්පූර්ණ ගන්න කීයද? 1000යි 500 එකතු කරාම 1500. හරි? එහෙනම් ඔබ දන්නවා මේකට අපි යම්කිසි ගැලවීමක් කරන්න ඕනේ. ගිය අවුරුද්ද වෙනුවෙන් අපි අඩුවෙන් නම් වෙන් කළ තියෙන බදු. අපි මේකට එකතු කරන්න ඕනේ නේද? කියන්නේ අපි කලින් අවුරුද්දේ වෙන් කරාට නේද? බලන්න දැන් කලින් අවුරුද්දේ අපි ආදායම් බදු විදිහට දුවේ පුතේ දීලා තියෙනවා ශේෂ පිරිසුමේ බලන්න 2016 4යි දිනට ආදායම් බදු වෙන් කිරීම. ඒ කියන්නේ 2016 3:31 අවුරුද්ද වෙනුවෙන් අපි වෙන් කළා තියෙන. ඒ කියන්නේ ගෙවන්න වෙයි කියලා හිතලා තියෙන්නේ 800යි. බලන්න ශේෂ පත්‍රයේ ශේෂ පිරිසුමේ අන්තිම හරිය තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධන රූටීන් 2016 3:31 අවුරුද්ද සඳහා ආදායම් බදු වෙන් කිරීම 800යි. හැබැයි අපි මේ වෙන් කරපු ප්‍රමාණයට වඩා ගෙවන්න වෙලා. එහෙනම් අපි වෙන් කරපු ප්‍රමාණය අඩුයි නේද? අපි ගෙවන්න වෙච්ච ප්‍රමාණය 900යි. ඒක ගැලපිල්ල කියලා දිනනවා. හැබැයි අපි වෙන් කරලා තියෙන ප්‍රමාණය 800යි. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? වෙන් කරපු ප්‍රමාණය අඩුයි. අපි ඒ නිසා කියනවා මොකද්ද? ඌණ වෙන් කිරීම. දැන් මේක අනිත් පැත්ත මෙතන උනා නම් අපි වෙන් කරලා තියෙනවා 900ක්. හැබැයි ගෙවුවේ 800යි. එහෙනම් මොකද්ද වෙන්නේ? අධි ආදායම් බදු වෙන් කිරීම. එහෙනම් අපි අධි ආදායම් බදු වෙන් කිරීම මෙතනින් අඩු කරනවා. දැන් මේ ගානේ හැටියට ඔබට දීලා තියෙන්නේ ඌණ අනිත් පැත්තට 800යි වෙන් කරේ ගෙවන්න වුණා 900ක් නේද? පැහැදිලි නේද? එහෙනම් වෙන් කිරීම අඩු නිසා අපි ඒකට කියනවා ඌණ වෙන් කිරීමක්. අපි එහෙනම් ඒක ගලපන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් අපි තවදුරටත් තව 100ක් වෙන් කරන්න ඕනේ. හින්දා අපි මේකට එකතු කරනවා ඌණ ආදායම් බදු වෙන් කිරීම. ඒ කියන්නේ පසුගිය වර්ෂ සඳහා ඌණ වෙන් කිරීම 100යි. එහෙනම් ලාභ ගිණුමේ නේද? නැත්නම් ආදායම් ප්‍රකාශනයේ ආදායම් බදු විදියට අඩු වෙන්න ඕනේ එකතුව 1600යි. බදු පෙරලාභයෙන් නේද? කාලාචය සඳහා ආදායම් බදු කියලා ඔබ දාන්න ඕනේ 1600ක් අඩු කරන්න ඕනේ. ඒත් එක්කම තමයි එහෙනම් තව චූටි දෙයක් කරන්න ඕනේ. ලාභ ගිණුම පැත්ත හරිය නේද? දෙපැත්තම හිතන්නේ වැඩ ශේෂ පත්‍රයට කීයද යන්න ඕනේ? බලන්න. 1000 මෙන්න මේ අවුරුද්දේ අපේ අවුරුද්දේ කියන්නේ 2016යි 4යි එකේ ඉඳන් 2017 3:31 වෙනකන් අපිට අදාළ ආදායම් බද්ද කීයද මේ අවුරුද්දට අදාළ 1500 කියලා අපි කිව්වා මතකනේ නේද? එහෙනම් හරි ලේසි 1000ක් ගෙවුවා කියලා කියනවා පැහැදිලිව. එහෙනම් මොකද වෙන්න ඕනේ? අර ඉතුරු 500 ගෙවිය යුතු ආදායම් බදු. ඒක දැන් අර ගෙවිය යුතු නෝට් එක ඇතුලේ දාන්න එපා. අපි මේක සාමාන්‍ය ආදායම් බදු කියන එක අපි වෙනම පෙන්නනවා. ශේෂ පත්‍රේ නැත්නම් මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් ඇතුලේ පෙන්වන්න ණය හිමියෝ සහ අනිකුත් දේවල් වලට යටින් ගෙවිය යුතු ආදායම් බදු කීයද 500යි. ඔන්න එහෙනම් ඒ ගැලවීමත් හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ මේ කමෙන්ට් එකක් කරා හරි අහන්න මගෙන්. එතන මම ඒ විදිහේ උත්තර ඔබට දෙන්නම්. අපි බලමු එහෙනම් පස්වෙනි අතිරේක තොරතුරු මොකක්ද දීලා තියෙන්නේ කියලා බලන්න. දීපල පිරිත උපකරණ සටහන දීලා තියෙන දුරකට මේ ගානේ ඔබට සියල්ල සකස් කරලා දීලා තියෙන්නේ. මෙතන කියනවා 2017 3:31 දින දීපල පිරිත උපකරණ සහ සමුච්චිත ෂෙයර් වල සංයුතිය පහත පරිදි වේ. මම මේක දැන් ඔබට කිව්වනේ මම මේ කොටස විතරක් හදන්නේ නැහැ. මේක වෙනම සාකච්ඡා කරනවා හින්දා. හැබැයි මම යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔය සමුච්චිත ෂෙයර් කියන තීරුව ඇතුලේ දැන් ආයි ෂෙයර් ගණනය කරන මේකට දාන්න යන්න එපා. මේක බලන්න තනියෙන් මේ කොටස කරන්න මම උතුරු ටික මේ ගානේ කියනවානේ. එතකොට ෂෙයර් මේකට දාන්න යන්න එපා. හතර විදිය කියන්නම් කෙටියෙන්. මොකද මේ දැන් ෂෙයර් ගත්තොත් දුරු පුතේ බලන්න පිළියෙත හා යන්ත්‍ර 9700යි. මෝටර රථ බෙදා හැරීම රථ 2000යි. ලී බඩු සහ සවිකිරීම 2800යි. ඕක ඇතුලේ මේ වර්ෂයට අදාළ ෂෙයර් තියෙනවා. ඒ නිසා නැවතත් ඔබට දාන්න යන්න එපා. හැබැයි ඔබට අර වියදම් විශ්ලේෂණයට දාන්න ඕන හින්දා ෂෙයර් ගණනය කරන්න වෙනවා. දැන් ඔයාලට මෙතනදී බලන්න ඕනේ අතන දාලා තියෙනවා නම් දැන් අපි බලමු මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා. ඉඩම් ප්‍රත්‍යාගන්න අගයටද අනෙකුත් සියලු වත්කම් පිරිවැයටද මනිනු ලැබේ. බලන්න එහෙනම් ඉඩම හැර අනිකුත් සියලු වත්කම් අපි මයින්නේ පිරිවැයට. දැන් මෙතන කියලා තියෙනවා මම මෙන්න මේකත් පැහැදිලි කරන්න ඕන නම් මේ ගාන මම තෝරගත්ත එකයි මේ ගාන තෝරගන්න ඕනේ එක හේතුවක් තමයි මේක. 2017 3:31 දින ඒ කියන්නේ මේ අවුරුද්ද අන්තිම ඉඩම 12000කට ප්‍රත්‍යාගමනය කරලා තියෙනවා දෙවෙනි වරට. ඒ කියන්නේ කලින් අවුරුද්ද එකක් ප්‍රත්‍යාගමනය කරා ඒක යම් කිසි දෙයක් වෙන්නේ නැති අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් දෙවෙනි වරට
මේ අවුරුද්දේ අන්තිම දවසේ ප්‍රත්‍යාගමනය කරනවා. නමුත් ඒ මෙතෙක් සටහන් කරලා නැහැ. එහෙනම් අන්න රාගයේ වැඩිම සටහන් කරලා නැහැ. දැන් බලන්න දැන්ට කොච්චරක් තියෙනවද ප්‍රත්‍යාගමනගේ ඉඩමේ උඩ බලන්න උඩ ලේඛනයේ තියෙනවා 10000යි. එහෙනම් මේ අවුරුද්දේ අන්තිම දැන් එක 12000ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා නේද? 2000කින් වැඩි වෙලා. අපි බලමු තව දෙයක් කියලා තියෙනවා. මෙම වත්කම පසුගිය වර්ෂයේ ප්‍රථම වර්ෂ ප්‍රත්‍යාගමනය කිරීම තුලින් 1200ක ඌනතාවක් වාර්තා කරලා තියෙනවා. ඔන්න බලන්න. කලින් අවුරුද්දේ දුවේ පුතේ නේද? අපි ඉඩම් ප්‍රත්‍යාගමනය කරනකොට වටිනාකම 1200කින් අඩු වෙලා. ඇත්තටම ගණනය කරවලදී. එහෙනම් ඒ 1200ට අපි ඒ අවුරුද්දේ මොනවද කරලා තියෙනවද කියලා දැන් හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රත්‍යාගමන අලාභයක් වුණාම මොකද කරන්නේ? ඒ 1200 අපි මොකද කරන්නේ? ලාභ ගිණුමේ අනිවාර්යෙන් වියදමක් විදිහට දාන්න වෙනවා. ඉඩම් වල අගේ අඩුවීම ප්‍රත්‍යාගමන අලාභ විදිහට අපි වෙනත් වියදම් යටතේ දාලා ඇති ගිය අවුරුද්දේ. එහෙනම් දැන් විශේෂිත දෙයක් තියෙනවා මෙතන කියන්න. මොකක්ද? මේ බලන්න. අපි මේ ගාන කැඩෙන්න දුන්නේ අපිට අදාළ වෙන්නේ ඉඩම් ප්‍රත්‍යාගමනය මම බලනවා මෙන්න පැහැදිලිව දාලා තියෙනවා. දැන් මේ වෙනකම් අපි කතා කරලා ඉවරයි. පහ ඉඩම් ප්‍රත්‍යාගමනය මේ අවස්ථාව නම් ප්‍රත්‍යාගමනය ගැන අපි වෙනම කතා කරමු. දැන් මේ කොටස විතරක් හිතන්න. හරිද? වෙන දේවල් ගැන හිතන්න එපා. වෙන ප්‍රත්‍යාගමන ගැළපිලි කොහොමද දෙන්නේ කියලා හිතන්න එපා. මේ ගැළපිලි දැන් ඉගෙන ගන්න කොහොමද මේක කරන්න කියලා. හරි? එහෙනම් එතන තියෙනවා මේ පාරාවෙන් අහලා තියෙන්නේ ප්‍රථම වර ප්‍රත්‍යාගමන අලාභයක් සිද්ධ වෙලා. අර 1200 අලාභයක් තියෙනවා කිව්වේ. හැබැයි දෙවෙනි වර ලාභයක් තමයි වෙලා තියෙන්නේ. ඇයි 10000ක් වටින ඉඩම අපි දැන් 12000කට අගය කරලා. එහෙනම් 2000ක ලාභයක් තියෙනවා නේද? කොහොමද අපි දැන් සටහන් කරන්නේ? බලන්න. ප්‍රත්‍යාගමන අතිරික්තය දුවේ පුතේ 12000න් 1000 ගියම 2000යි. දැන් අපි ඔය 2000ට මොකද කරන්නේ? බලන්න ලාභ ගිණුමේ වෙනත් වියදම් යටතේ අපි මොකද කරන්න ඕනේ? ඉඩම් ප්‍රත්‍යාගමන අලාභ අපි කියනවා අපි ඒක නේද? අපි පිරිවැය අඩු වෙච්ච එක අපි අනිත් පැත්තට රිවර්ස් කරන්න ඕනේ. බලන්න වෙනත් වියදම් වලට කලින් අවුරුද්දේ වියදමක් අඩුවීමක් කියන්නේ වියදමක් විතර දාලා ඇතිනේ. අපි ඒ අලාභය පූර්ණය කරන්න මොකද කරන්න ඕනේ? ඉඩම් ප්‍රත්‍යාගමන ලාභ විදිහට අපි නම් අලාභය ප්‍රතිපූර්ණ කිරීමට එහෙනම් මොකද කරන්නේ? වෙනත් වියදම් වලට වියදම් ලේඛනය අඩු කරලා පෙන්නන්නේ 1200ක්. ඇයි ඒ කලින් අවුරුද්දක දාපු වියදම රිවර්ස් කරන්න නේද? අපි ඒක අයින් කරන්න. ඒ කලින් අවුරුද්දේ දාලා තියෙන 1200 නේ අලාභය. එහෙනම් මේ අවුරුද්දේ ලාභයක් ලැබුවම අපි අර අලාභය මුලින්ම ප්‍රතිපූර්ණ කරලා ඉතුරු ටික විතරක් මොකද කරන්න ඕනේ? ප්‍රත්‍යාගමන සංචිතයට මාරු කරන්න ඕනේ. දැන් සම්පූර්ණ ගණන 2000ම ප්‍රත්‍යාගමන සංචිතයකට මාරු කරොත් ඔබ වැරදි. ඇයි? කලින් අවුරුද්දේ සටහන් කරපු අලාභය අපි ඒක රිවර්ස් කරලා ඒ අලාභය පියවලා. එදින වෙනත් වියදම් වලට දාන්න පුළුවන් ඔබට ඉඩම් ප්‍රත්‍යාගමන අලාභය පියවීම හරි අන්න එහෙම දාන්න ලියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඔබ දාන ගැළපීම ඔබ කොහොමද ඒක දාන්න කියන එක එන 1200ක් වරහන් කරලා පෙන්නන්න ඊට පස්සේ එන ඕන 2000න් අපි දැන් 1200ක් වෙනත් වියදම් වලට යවලා ඉවරයි ඊට පස්සේ ඔන්න ඊටු ටික ඔබ දන්නවා අර විශේෂිත ගණනේ කීපයක් අපි ගණුදෙනු සටහන් කරන මොකක් කරන්නද වෙනත් විස්තීර්ණ ආදාය නැත්නම් අපි කියනවා නේද other comprehensive income කියලා ඉංග්‍රීසි මීඩියම් කරලා ළමයින් දන්නවා ඇති ඒ කියන්නේ බදු පසු ලාභයට යටින් ලියනවා මාතෘකාව දාලා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ඒකේ යටට දාන දුවේ පුතේ ඉඩම් ප්‍රත්‍යාගමන ලාභ කියලා කියද 800ක්. ඇයි අපි 2000 දාන්නේ නැත්තේ මොකද 1200ක් අපි උඩට නේද ලාභයට අපි ලාභය ආයෙ රිකවර් කරන අපි ලාභය අලාභයක් වෙච්ච දේ අපි රිවර්ස් කරනවා නේද අපි එතනින් 2000 1200ක් එතන දාලා ඉවරයි. එහෙනම් ඉතුරු 800 විතරයි අපිට සංචිතයකට මාරු කරන්න තියෙන්නේ. එහෙනම් 800ක් කියලා දාන්න වෙනත් විස්තීර්ණ ආදායම් වල ප්‍රත්‍යාගමන ඉඩම් ප්‍රත්‍යාගමන ලාභ කියලා 800ක්. ඊට පස්සේ දැන් ওই 800 ඔබ දන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් වලට අපි පෙන්නනවා විතරයි නිකන් නේද? දැන් ওই 800යි කොහෙද දාන්න ඕනේ? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ ප්‍රත්‍යාගමන සංචිතයේ තීරුවට දාන්න මොකද ඉඩම් ප්‍රත්‍යාගමන ලාභ කියලා 800ක් දාන්න මතක තියාගන්න අනිවාර්යයෙන්ම. බලන්න මම මෙන්න මෙතන සටහන් කරලා තියෙනවා ඔබට තේරෙන්න ඕන නිසා බලන්න වෙනත් වියදම් යනතට 1200ක් දානවා. දැන් මේ හරබර යන්නේ කොහොමද කියන එක මේක රිවර්ස් කරන්න. හරි? එතකොට වෙනත් වියදම් මෙතත් වෙනවා ඔබ දන්නවා අපි වියදමක් විදිහට මේ වෙනකොට හර කරලා ඇති. ඒක අයින් කරන්න අපි බැර කරනවා. ඒක මම මේ වරහන් දාලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යාගමන සංචිතයට යනවා 800ක් බැර වෙලා ඒ දෙකේ එකතුව 2000ක් දේපල පිරිත උපකරණ වල තියෙන ඉඩම් ගිණුමට හර වෙන්න ඕනේ 2000ක්. එතකොට දේපල පිරිත උපකරණ සටහන හදද්දී මොකද කරන්න ඕනේ?
ආරම්භක ශේෂය 10000ක් කියලා දාන්න. කියන්නේ 2016 4යි එක ශේෂය. අගේ එකතු වීම නේද? අර එකතු කිරීම తీරන ප්‍රත්‍යා ගන්න ලාභ හරි මොකක් හරි ලියලා නැත්නම් එකතු කිරීම తీරවල දාන්න 2000ක් කියලා. ඒතර අවසාන එකතුව වෙන්නේ 12000යි. ඔබට තේරෙනවා කියලා මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔන්න එහෙනම් ඉඩම් ප්‍රත්‍යාගණනය කරන්න කොහොමද කියලා දුන්නා. දෙවෙනි වර ප්‍රත්‍යාගණන ලාභයක් සහ පළවෙනි වර අලාභයක් සිද්ධ වෙච්ච වෙලාවක. ඊළඟට දේපල පිළිතුරු උපකරණ ෂය සම්බන්ධව කතා කරන දේ පුතේ මේක ඔබ තනියෙන් කරන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා හරි අහන්න. ඒ ළමයි මම සම්පර්ක කරගන්න. ඊට පස්සේ මොකද මේක සරල දෙයක් එතන තියෙන්නේ. ඔබ සරලව තේරුම් අරගෙන කරන්න ඕනේ දේ කරන්න එතන. ඒ කොටසට අදාළව වෙන වීඩියෝ එකක් කතා කරනවා. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙච්ච කොටසක් තමයි මොකද? ලීසින් නැත්නම් අපි කියන කල්බදු නේද? ඔබ දන්නා SLFRS 16 කල්බදු කොහොමද සකස් කරන්නේ? බලන්න දුවේ පුතේ මෙතන දීලා තියෙන 2016 4.1 දින වර්ෂ 5ක කාලයක් සඳහා මූල්‍ය කල්බදු පදනමට ලොරියක් අත්පත් කරගන්නා ලදී. ඔන්න බලන්න. මූල්‍ය දැන් මේක 2017 හැම මේ කතා කරන්නේ නිසා මේ ගානේ ඔබට ප්‍රශ්නයක් එයි ඔබ පිළිතුරු පත්‍රයක් දැක්කොත් ඔබට පෙනෙයි දේපල පිළිතුරු උපකරණ ඇතුලේ මෝටර රථ වලට මේක එකතු කරලා දාලා තියෙනවා. දැන් ඒ නිසා ඔබට මේ අවස්ථාවේ දැන් අපිට දැන් අදාළ වෙන SLFRS 16 අනුව දැන් මේක මේ කලින් ප්‍රමිතිය අනුව මේ දීලා තියෙන්නේ. දැන් අපේ අලුත් ප්‍රමිතිය අනුව ඔබ දන්නා මූල්‍ය කල්බදු සහ මෙහෙයුම් කල්බදු කියලා දෙකක් නැහැ. හරි? එහෙනම් මූල්‍ය කල්බදු කියන වචනේ දැන් අමතක කරන්න සරලව. අපි දැන් කරන්නේ මොකක්ද? අර දේපල පිළිතුරු උපකරණ යටතේ මෝටර රථ වලට මේක එකතු කරලා පෙන්නන්නේ නෑ දුවේ පුතේ. මොකද අපි කරන්නේ? දේපල පිළිතුරු උපකරණ වල යටින් අපි ලියනවා නේද? මූල තත්ත්ව ප්‍රකාශනයේ දේපල පිළිතුරු උපකරණ වලට යටින් ලියනවා භාවිත අයිතිය ඇති වත්කම්. ඇයි අපි මේ නම ලියන්නේ එහෙම? බලන්න කියන්නේ අපි කල්බදු යටතේ දුවේ පුතේ අපි කරන්නේ මොකද්ද? කල්බදු සමාගමක් කරහා අපි යම්සි වාහනයක් අත්පත් කරගන්නවා. කියන්නේ කල්බදු සමාගමෙන් තමයි මේ වාහනේට සල්ලි ගෙවලා අපි වෙනුවෙන් ලබා දෙන්නේ. ඔබ අපි තුන් කාසෙල් එකකින් ගිහලා වාහනය අරගන්නවා. එතකොට කල්බදු සමාගම ගිහිල්ලා ඒගොල්ලෝ සල්ලි ගෙවනවා. එතකොට අපි මොකද කරන්නේ? වාරික විදිහට කල්බදු සමාගමට පොලියක් එක ගෙවනවා. අපි වාහනේ පාවිච්චි කරනවා. නේද? එතකොට මේ ගානෙත් කියනවා දැන් මේ ගාන නම් කියන්නේ දුව පුතේ එහි සාධාරණ අගය 5000යි කියලා. එතකොට ඔබ මේ සාධාරණ අගය 5000 කියන එක සාධාරණ අගය කියලා එකක් දැන් කතා කරන්නේ නැහැ අපි. අපි සාධාරණ අගය වෙනකොට දැන් කියන්නේ අපි මොකද්ද? අපි අනාගත ගෙවන වාරිකවල වර්තමාන වටිනාකම. මේ වචනේ විතරයි වෙනස් වෙන්නේ. මේ අගයන් සියල්ල එකයි. ඒ නිසා ගාන හදන්න කිසිම බලපෑමක් නැහැ. ඔබ හිතන්න ඔබ ඉදිරියේදී ගෙවන හරි වාර්ෂික සියල්ලම, ඒ කියන්නේ වාරික සියල්ලම වර්තමාන වටිනාකම. දැන් ලීසින් අපි කතා කරමු කල්පතු කතා කරමු වීඩියෝ එක ඔබ බලලා තියෙනවා නම් ඔබට පැහැදිලි වෙයි. මේක තේරෙන්නේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා මේක බලන්න. එතන ඔබට පැහැදිලි වෙයි. එතකොට කල්බදු වල ඒ කියන්නේ නේද අනාගත වාරික සියල්ලම අපි කල්බදු සමාගමට ගෙවන පේමන්ට් සියල්ලම නේද ගෙවීම් සියල්ලම වර්තමාන වටිනාකම ගන්නවා. අපි කියන්නේ නේද ඩිස්කවුන්ට් කරනවා කියලා ඉංග්‍රීසි වලින් නම් ඒ කියන්නේ වට්ටම් සාධකයෙන් ගුණ කරලා ඉදිරි වාරිකවල අද වටිනාකම කීයද කියලා අපි සකස් කර ගන්නවා. අන්න ඒ කොටසේ ඒ අගේ ඔබ හිතන්න 5000යි කියලා. සාධාරණ අගය වෙනකොට. එතකොට 5000ට කොහොමද දුවේ පොතේ සටහන් කරන්නේ? භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර මොකද කරන්නේ? අන්න බලන්න මම මෙතන සටහන් කරලා තියෙනවා. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර කරගන්න ඒ ගිණුම ඉල්ලන්න නෑ. මම ඔබේ දැනුමට කියන්නේ කල්බදු ණය හිමියෝ ගිණුමට බය කරන්න ඕනේ. භාවිත අයිතිය ඇති වත්කම් 5000යි. ඔන්න එහෙනම් 5000 අපි සටහන් කරා. මෙන්න වත්කමේ අයිතිය කල්බදුකාරයේ අවසානයේ සමාගමට මාරු වෙනවා. එතකොට දැන් මේ වත්කමේ මේ කල්බදු පදනම යටතේ ගත්ත ලොරියේ මූල්‍ය කල්බදු පදනම යටතේ අරන් තියෙන්නේ දැන් මේ ගානේ හැටියට. එතකොට අපි කල්බදු කාලේ කොච්චරද? අවුරුදු 5යි. නේද? අවුරුදු 5ක් වෙනවා. එතකොට මේ කල්බදු කාලේ අවුරුදු 5 අවසානයේ සමාගමට මේ වත්කම මාරු වෙනවා. ඊට පස්සේ කියනවා පළවෙනි වර්ෂයේ සහ දෙවෙනි වර්ෂයට අදාළ කල්බදු පොලිය 500ක් සහ 418ක් වන අතර ඉදිරි වර්ෂ 3 සඳහා මුළු පොලිය 682යි. එහෙනම් අපි මොන බලන්න පළවෙනි වර්ෂයේ කල්බදු පළවෙනි වර්ෂ 5යිනේ. පළවෙනි වර්ෂයේ පොලිය 500යි, දෙකේ 418යි, ඉතුරු තුනේ එකතු දීලා තියෙනවා 682යි. ඒක අපිට දැනට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට බලමු වාර්ෂික කල්බදු වාරකයේ 1320යි.
මේ වාරිකය ඔන්න බලන්න කරලා තියෙන වැරද්ද මේ වාරිකය දැනට මොකද කරලා තියෙන්නේ? බෙදා හැරීමේ පිරිවැයක් ලෙස සටහන් කරලා තියෙනවා වෙන කිසිම සටහනක් කරලා නැහැ. හරි පැහැදිලි. 1320ක් ගෙවපු වාරිකේ නේද? දැන් පළවෙනි අවුරුද්දේ වාරිකේ ගෙවන්න බැරි වුණේ. ඒතකොට 1320ක් ගෙවලා තියෙනවා මේ ගානේ හැටියට. මොකද කරලා තියෙන්නේ? මුදල් පොත බැර බෙදා හැරීමේ වියදම් විදියට හර කරලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? හරිනම් වෙන්න ඕනේ කොහොමද? මුදල් පොත බැර කළා කල්බදු ණය හිමියන්ගේ ගිණුම තමයි අඩු වෙන්න ඕනේ. ඇයි? අපි ගෙවන්න තියෙන වාර්ෂික අපි වාරිකවල සියල්ල එකතුවෙන් අඩු වෙන්න ඕනේ නේද පේමන්ට් එකක් කරාම. ගෙවිය යුතු දේ අඩු වෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? වැරදි ගිණුමටයි හර කරලා තියෙන්නේ. එහෙනම් බෙදා හැරීමේ වියදම් වලින් අඩු කරන්න ඕනේ 1320ක්. ඔන්න බලන්න දැන් බෙදා හැරීමේ වියදම් ඔබ යාර ශේෂ පත්‍රයේ සමාවෙන ශේෂ පරීක්ෂමේ කියලා තියෙනවනේ නේද? කොච්චරද? බෙදා හැරීමේ පිළිවෙල කියලා 8000ක් දීලා තියෙනවා. එතකොට 8000න් අර 1320 අඩු කරනවා මතක තියාගන්නයි. අපි 8000 කර වෙච්ච ගාන අපි අඩු කරනවා 1320ක් පෙර කරලා හර කරනවා කල්බදු ණය හිමියන්ගේ ගිණුමට කල්බදු වාරිකය කියලා 1320ක්. ඊට පස්සේ ආයෙ මොකක්ද කියලා තියෙන්නේ? බලන්න කල්බදු පොලිය. දැන් පළවෙනි දේ කල්බදු වල අපි වත්කමේ වටිනාකම සටහන් කිරීම කරා. භාවිතයිතේදී වත්කම් කිරීම හර කල්බදු ණය හිමියෝ පෙර. දෙක මොකද්ද? වාරිකයේ සටහන් කිරීම. මුදල් පොත බැර කල්බදු ණය හිමියෝ හර. හැබැයි වෙන අර වියදම් කිරීමට හර කරලා තිබිච්ච හින්දා අපි ඒක රිවර්ස් කරන්න කල්බදු කියන්නේ ණය හිමියෝ හර කරලා වියදම් කිරීම බැර කරා. ඊට පස්සේ තුන්වෙනි එක කල්බදු පොලිය සටහන් කිරීම. පළවෙනි අවුරුද්දේ පොලිය කීයද? 500යි. එහෙනම් කල්බදු පොලිය වියදම් කිරීම හර කල්බදු ණය හිමියෝ බැර 500යි. එහෙනම් ඔන්න කල්බදු පොලිය කියලා ලාභ ගිණුම අර මූලත මේ කියන්නේ මූලතත් මොනවද අපි කියනවා නේද? මූල්‍ය වියදම් යනකට දාන්න ඕනේ 500ක්. ඒතර වියදම් විශ්ලේෂණයේ ඔබ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම කල්බදු පොලිය කියලා 500ක් දාන්න මතක තියාගන්න මූල්‍ය වියදම් වලට. එහෙනම් මූල්‍ය වියදම් වලට කල්බදු පොලිය හර ණය හිමියෝ කල්බදු ණය හිමියෝ බැර. මම මෙතන දාලා තියෙනවා බලන්න. ඔබට පෙනේ ලාභ ගිණුමේ මූල්‍ය වියදම් වලට යන්න ඕනේ කියලා මේක මම දාලා තියෙනවා පැහැදිලිව. සරල කරගන්න. මේ දේවල් සරලව කරන්න. ඒ කියන්නේ විභාගෙදී ඔබ මේවා ගොඩක් දීර්ඝ කරගෙන එම මේක පටලවා ගන්න එපා. මම කියන්නේ ගොඩාක් දේවල් ලියන්නේ නැතුව කෙටියෙන් ලියන්න මේක. පැහැදිලි වෙන්න. බලන්න එතකොට කල්බදු ණය හිමියෝ ගිණුමක් ගහගත්තාම මේ හැමදේම පැහැදිලි. එතකොට මෙන්න 500 ලාභ ගිණුමට යන්න ඕනේ. හිතා මම මෙතන චූටි එකක් අර දාගත්ත ලාභ ගිණුමට යන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවනේ මේක ලාභ ගිණුමේ මූල්‍ය වියදම් වලට යන්න ඕනේ කියලා. ඊළඟට දැන් කරන්න තියෙන එකම දේ මොකක්ද දුවේ පුතේ? ඔබ දන්නවා. කල්බදු ණය හිමියන්ගේ ශේෂය මොකද කරන්න ඕනේ? ජංගම සහ ජංගම නොවන කියලා කොටස් දෙකකට කඩලා වෙන් කරන්න ඕනේ. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මේ ගිණුම ශේෂ කරන්න. වැඩි පැත්ත එකතු කරන්න. මේ පැත්තට 5500යි මේ පැත්තට අරන් ගියා. එහෙනම් ශේෂය